සුබ දවසක් වේවා කියලා ඔබ සියලු දෙනාට ප්‍රාර්ථනා කරනු ලබනවා. එසේ සුබ පතමින් අප නව වැඩසටහනකින් ඔබ හමුවට නැවතත් පැමිණ සිටිනවා. දේශපාලන විද්‍යාවේ අප මේ මූලිකව අවධානය යොමු කරමින් පවතින්නේ එක දිගට විකාශනය වන වැඩසටහන් තුනක් වශයෙන් දේශපාලන විද්‍යාවේ ස්වභාවය, ඒ වගේම දේශපාලන විද්‍යාව සහ දේශපාලනය අතර සම්බන්ධතාවය, ඒ වගේම දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය ලෙස හැදෑරීම කියන මාතෘකා තුන පිළිබඳව අවධානය යොමු කරන්නේ. ඒ අනුව දැන් අප අවධානය යොමු කරන්නේ දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය ලෙස හදාරන්නේ කෙසේද යන්න පිළිබඳව. අප මෙතනදී පැහැදිලි කරනවා දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය ලෙස හැදෑරීම කියන ඒ දේශපාලන විද්‍යාවේ පළවන දේශපාලන විද්‍යාවේ ස්වභාවය, දේශපාලන විද්‍යාවේ පළවන ඒකකයේ තුන්වන පාඩම වශයෙන් අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මේ දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය ලෙස හැදෑරීම කියන ප්‍රධානතම මාතෘකාව. ඉතින් අප අවධානය යොමු කරන්න සූදානම් වෙනවා දේශපාලනයේ ශාස්ත්‍රීය ලෙස හැදෑරීම යන්නේ අදහස් කරන්නේ මොකක්ද කියන එක. දැන් දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය ලෙස හැදෑරීම ඉතාම සරලව අපි ගන්නේ ඉතාම සරලව අපි හඳුන්වා ගද්දී දේශපාලනය යම් විද්‍යාත්මක පදනමක් ඔස්සේ අධ්‍යයනය කිරීම තමයි අපි ඉතාම සරලව කියන්නේ ශාස්ත්‍රීය ලෙස හැදෑරීම කියලා. දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය ලෙස හැදෑරීම ආරම්භ වන්නේ ඔබ අප මීට කලින් අවධානය යොමු කරලා තියෙනවා, පැහැදිලි කරලා තියෙනවා ග්‍රීක යුගයේදී තමයි දේශපාලන විද්‍යාව දේශපාලනයේ ශාස්ත්‍රීය ලෙස හැදෑරීම ආරම්භ වන්නේ. ඒ කියන්නේ දේශපාලන විද්‍යාව ආරම්භ වීම කියන සාධකය. එවිට අප දේශපාලනයේ ශාස්ත්‍රීය ලෙස හැදෑරීම පිළිබඳව ග්‍රීක යුගයෙන් පටන් ගත් අප ඉදිරියට රෝම යුගය, මධ්‍යතන යුගය, නූතන යුගය, ඊට පස්සේ පසුකාලීනව අප දැන් ගමන් කරන පශ්චාත් යුගය, පශ්චාත් නූතන යුගය යනාදී යුගෝස්සේ දේශපාලන විද්‍යාව ඉදිරියට ගමන් කරමින් විකාශනය වෙමින් තිබෙනවා. ඒකට දැන් දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය ලෙස හැදෑරීම ක්‍රියාවලියේදී අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ මේ දේශපාලන හැදෑරීම යන පිළිබඳව. මේ දේශපාලන හැදෑරීම යන පිළිබඳව අවධානය යොමු කරද්දී මේ සම්බන්ධයෙන් ප්‍රධාන අර්ථකථනයන් දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒකක් තමයි දේශපාලනය විවහාරික ඥානයක් වශයෙන්, විවහාරික වශයෙන් අපි ඊටම සරලව කිව්වොත් විවහාරික වශයෙන් ලබන අවබෝධය, නැත්නම් විවහාරික ඥානයක් වශයෙන් ලබන අවබෝධය. අනෙක් එක තමයි දේශපාලනයේ ශාස්ත්‍රීය ලෙස හැදෑරීම කියන එක. දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනය කිරීම යන. එතකොට ඒ විදිහට කියන්නේ දේශපාලනයේ හැදෑරීම යන සම්බන්ධයෙන් අපි කතා කරනකොට ඒ සම්බන්ධයෙන් ප්‍රධාන අර්ථකථනයන් දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. ශ්‍රේෂ්ඨ දෙකක්. කරන දේශපාලනයේ ව්‍යවහාරික වශයෙන් අවබෝධ කරගන්නවා, අධ්‍යයනය කරනවා. ඒ වගේම ශාස්ත්‍රීය වශයෙන් දේශපාලනයේ අධ්‍යයනය කරනවා කියන සාධකය. දැන් දේශපාලනයේ ඉතිහාසයේ පටන් මේ හැදෑරීම තුළින් තමයි දේශපාලන විද්‍යාව විශේෂය, දේශපාලන විද්‍යාවේ අධ්‍යයන ප්‍රවේශයන් ඉදිරියට ගමන් කරලා තියෙන්නේ, විකාශය වෙලා තියෙන්නේ, පෝෂණය වෙලා තියෙන්නේ. ඉතින් අපි පළවෙනිව මෙතනදී දරුවෝ දැනගන්නට අවශ්‍යයි මොකද්ද මේ විවහාරික වශයෙන් දේශපාලනය අධ්‍යයනය කරනවා කියලා කියන්නේ කියන එක. දැන් ඔබ බාහිර සමාජයේ ඔබ දේශපාලනය ශාස්ත්‍රීය හදාරන්නේ පාසලෙන් පළමුවෙන්, ඊට පස්ව විශ්වවිද්‍යාලයෙන් සහ අනිකුත් උසස් අධ්‍යාපන ආයතන වලින්. එතකොට දේශපාලනීය ශාස්ත්‍රය ඔබ පාසලෙන් ඉගෙන ගත්තත් බාහිර සමාජයේ පුද්ගලයන් සහ ඔබ දේශපාලනයේ අධ්‍යයනය කිරීමට මත්තෙන් ඔබ දේශපාලන ඉගෙන ගත්තේ කොහෙන්ද කියන ගැටලුව තියෙනවා. එහෙනම් ඔබ පළමුවෙන් දේශපාලන ඉගෙනගෙන නැත්තේ විවහාරික ඥානයක් වශයෙන් වෙයි. විවහාරික ඥානයක් වශයෙන් කියන්නේ දරුවනි භාවිතයෙන් දේශපාලන ඉගෙන ගන්නවා. දැන් ඔබේ දෙමව්පියෝ භාවිතයෙන් දේශපාලන ඉගෙන ගන්නවා. කොහොමද භාවිතයෙන් ඉගෙන ගන්නේ? ඔබේ සහෝදර සහෝදරියන් අසල්වැසියන් භාවිතයෙන් දේශපාලන ඉගෙන ගන්න, ව්‍යවහාරික වශයෙන් දේශපාලන ඉගෙන ගන්නවා කියලා කියන්නේ එයයි. එතකොට අප බලන්නේ පළමුවෙන් අවධානය යොමු කරන්නේ කොහොමද ව්‍යවහාරික වශයෙන් දේශපාලන ඉගෙන ගන්න. ඒ අය සමාන ආයතන තියනවාද? පද්ධතියක් තියනවාද? විශේෂ පුද්ගලයන් ඉන්නවාද? ඒ සම්බන්ධව හදාරන්න පුළුවන් කියන දේ තමයි තාම සරලව. අපි සරලව ගත්තොත් අපි අවිධිමත් ලෙස දේශපාලන ඉගෙන ගන්නේ කොහොමද? විධිමත් ලෙස නොවේ. අවිධිමත් ලෙස දේශපාලන ඉගෙන ගන්නේ කොහොමද කියන එක. එhmenan ව්‍යවහාරික වශයෙන් දේශපාලනය ඉගෙන ගැනීමේදී, ව්‍යවහාරික වශයෙන් දේශපාලන ඉගෙන ගැනීමේදී අපිට වැදගත් වෙන ආයතන පද්ධති මේ පැත්තෙන් සඳහන් කරනවා. මේ ආයතන පද්ධතීන් මොනවද කියන එක පිළිබඳව භාවිතයෙන් දේශපාලන ඉගෙන ගන්න. පළවෙනි ආයතනය තමයි දරුවනේ පවුල කියන එක. දේශපාලන ශාස්ත්‍රයේ දේශපාලනයේ ව්‍යවහාරික වශයෙන් ඉගෙන ගන්න පළවන ආයතනය තමයි පවුල. ඔබ පවුලෙන් දේශපාලන ඉගෙන ගන්නවා.
දේශපාලන විද්‍යාඥයින් පැහැදිලි කරන ආකාරයට මනෝවිද්‍යාඥයින් පැහැදිලි කරන ආකාරයට දරුවෙකු අවුරුදු 2 කියන සීමාව සිට දේශපාලන ඉගෙන ගන්නවා කියලා කියනවා. ඒ කියන්නේ තමාගේ දෙමව්පියන්ගෙන්, ඒ වගේම සහෝදර සහෝදරියන්ගෙන්, නෑදෑ හිතවතුන්ගෙන්, අසල් වැසියන්ගෙන් දේශපාලන ඉගෙන ගන්නවා. දේශපාලන ඉගෙන ගන්නවා කියලා කියන්නේ මේ දේශපාලන පිළිබඳ ගැඹුරු දේවල් නොයි. තාම සියුම් ලෙස පක්ෂ හඳුනා ගන්නවා, පාට හඳුනා ගන්නවා, තම දෙමව්පියන්ගේ ඒ දේශපාලන වශයෙන් ක්‍රියාත්මක වන ආකාරය හඳුනා ගන්නවා. පිල් බෙදී කටයුතු කරන්න පුංචි කාලේ ඉඳලා පාසල පද්ධතිය තුළ පුංචි පන්ති වල ඉඳලා දරුවෝ හුරු වෙනවා. තමාගේ පක්ෂය, තමාගේ නායකයන්ට දක්වන රුචි අරුචිකම්, ඒ තුළ ප්‍රතිරූප නායකයන්ගේ ප්‍රතිරූප නිතර ගෙදර කතා වෙන තුලින් මොකද වෙලා තියෙන නායකයන්ගේ ප්‍රතිරූප සහ තමාගේ මනෝමය මනෝභාවයන් පුද්ගලයෙකුගේ දරුවෙකුගේ සකස් වෙනවා කියන මනෝවිද්‍යාඥයෝ පැහැදිලි කරන්නේ. ඒ නිසා ව්‍යවහාරික වශයෙන් පවුලෙන් පුද්ගලයා දේශපාලන ඉගෙන ගන්නවා. පවුලින් ඉගෙනගෙන තමයි සාක්ෂි වශයෙන් පසු කාලීනව දේශපාලනයට අවතීර්ණ වෙන දේශපාලන අධ්‍යයනය කරන්න ඔබ ගමන් කරලා තියෙන ශිෂ්‍යයෙක් හැටියට ශිෂ්‍යාවියක් හැටියට. දැන් අපිට පේනවා මිනිසුන් දේශපාලන ව්‍යවහාරික වශයෙන් ඉගෙන ගන්න පළවෙනි ස්ථානේ තමයි පවුල. දැන් උදාහරණයකට පවුල ප්‍රජාතන්ත්‍රවාදී පවුලක් නම් ඒ දෙමව්පිය ප්‍රජාතන්ත්‍රවාදී අදහස් අගාරු කරනවා නම් දරුවෝ ප්‍රජාතන්ත්‍රවාදී මාවතට ගමන් කරනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී පවුලක් ලෙස ඉදිරියට යනවා. පවුල රැඩිකල් අදහස් කරනවා නම්, පවුල මාක්ස්වාදී අදහස් කරනවා නම් අර දරුවනුත් මාක්ස්වාදී අදහස් වලට රැඩිකල් අදහස් වලට ගමන් කරනු ලබනවා. පවුල ප්‍රජාතන්ත්‍රවාදී පවුලක් නම් ඒ පවුලේ දරුවන් ඒ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒ විදිහට ගමන් කරනවා. පවුල මාක්ස්වාදී පවුලක් නම්, රැඩිකල් වාදී පවුලක් නම් ඒ ආකාරයට දරුවන් යොමු වෙන බවක් පෙනී යනවා. එතන අපිට පේනවා පවුල කියන සාධකය ව්‍යවහාරික වශයෙන් දේශපාලනය හැදෑරීමේදී වඩා වැදගත් සාධකයක් බවට පරිවර්තන වෙනවා පවුල. මොකද පවුලෙන් ලබන ඒ විඥානේ ව්‍යවහාරික වශයෙන් ලබන විඥානේ තමයි දරුවා ඉදිරියට සමාජයට අරගෙන යන්නේ. ඒ නිසා අපිට පවුල කියන සාධකය වැදගත් කරලා සලකන්න පුළුවන්. පවුල පිළිබඳව අවධානය කිරීමේ අනතුරුව කතා කරන්න යන්නේ ඊළඟට ව්‍යවහාරික වශයෙන් දේශපාලනයේ අධ්‍යයනය කරනු ලබන ජනමාධ්‍ය පිළිබඳව. ව්‍යවහාරික වශයෙන් දේශපාලනය මේ හැදෑරිය හැකි අධ්‍යයනය කළ හැකි අනෙක් මාධ්‍ය වශයෙන් අපිට සලකන්න පුළුවන් ජනමාධ්‍ය. ජනමාධ්‍ය ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකක් කරදී හඳුනා ගන්න පුළුවන්. විද්‍යුත් ජනමාධ්‍ය තියෙනවා. ඒ වගේම මුද්‍රිත ජනමාධ්‍ය තියෙනවා. මේ හැම මාධ්‍යයකින්ම පුද්ගලයා දේශපාලන විඥානය ලබනවා. එයයි අපි අවධානය යොමු කළ යුත්තේ. දැන් පවුලෙන් පසුව තාම ප්‍රබල ලෙස, අතිශය ප්‍රබල ලෙස පුද්ගලයා ව්‍යවහාරික වශයෙන් දේශපාලන ඉගෙන ගන්නා මේ ආයතනයක් තමයි ජනමාධ්‍ය කියලා කියන්නේ. ජනමාධ්‍ය තුළින් පුද්ගලයෙකුගේ දැන් සමහරවිට පවුලෙන් ගත්තු ඒ දේශපාලන නැඹුරු දේශපාලන විඥානය අපි සඳහන් කළ වෙනසකට බාධනය කරන්න පුළුවන් අනෙක් බලවේගය තමයි ජනමාධ්‍ය කියලා කියන්නේ. ජනමාධ්‍යට පුළුවන් ජනමතය සකස් කරන්න. දැන් උදාහරණයකදී අපි ගත්තොත් මැතිවරණ ක්‍රියාවලියක් තුළ මේ මැතිවරණ සමයේ ජනතාවගේ විඥානය හැඩගැස්වීමේ ප්‍රබල හැකියාවක් ජනමාධ්‍යවල තියෙනවා. ඒක අපිට ඊටම සරලව හඳුනා ගන්න පුළුවන් පවුල වගේම තවත් ප්‍රබල ලෙස පුද්ගලයෙකුගේ දේශපාලන විඥානය සකස් කරන්න ව්‍යවහාරික වශයෙන් දේශපාලනය හැදෑරීම කෙරෙහි යොමු යුතු ප්‍රබල සාධකයක් තමයි ජනමාධ්‍ය කියලා කියන්නේ. දැන් බාහිර සමාජය තුළ සිටින බොහෝ මිනිසුන් දේශපාලන විඥානය ලබා ගැනීම හැකි ප්‍රබල අවස්ථාවක් හැටියට ජනමාධ්‍ය අපට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ජනමාධ්‍යයෙන් වගේම තවදුරටත් අපට අවධානය යොමු කළ හැකි මේ ප්‍රායෝගික වශයෙන් දේශපාලනය ඉගෙන ගන්න එහෙම දේශපාලනය ව්‍යවහාරික වශයෙන් ලබා ගන්න තවත් අවස්ථාවක් තමයි ආගම කියලා කියන්නේ. දැන් ආගම තුල ඉගැන්වෙන ඇතැම් ඉගැන්වීම්, ඒ වගේම මේ ආගමේ තියෙන බොහෝ සංකල්පයන්, ඒ වගේම මේ ආගම තුල ඉන්න පූජකයන්ගේ අදහස් අපි ගන්නවා. දැන් බෞද්ධ ආගමේ නම් ස්වාමීන් වහන්සේලාගේ, කතෝලික ආගමේ නම් පූජකවරුන්, අන්‍ය ආගමේ විවිධ මේ පූජකයන්ගේ අදහස් ඍජුවම ජනතාව කෙරෙහි යොමු වෙනවා. යම් ප්‍රබල දේශපාලන ගැටලුවලදී ජනතාව බොහෝ විට මේ ආගමික ඥාතියන්ගේ අදහස් වලට ගරු කරන බවක් පෙනී යනවා. දැන් හොඳ උදාහරණය තමයි පහුගිය මේ ලංකාවේ සිදුණු පල්ලිවලට එල්ල කරන බෝම්බ ප්‍රහාරයේදී ආගමික නායකයන්ගේ අදහස් ප්‍රබල ජනතාව තව විඥානයේ සකස් කරගත්තා. විශේෂයෙන්ම කාදිල්තුමා ප්‍රබල භූමිකාවක් ඉටු කළා. ඒ කාදිල්තුමාගේ අදහස් කතෝලික ප්‍රජාව ප්‍රබල ලෙස
පිළිගනු ලැබුවා. එහෙනම් අපිට පේනවා මේ ආගමික ඉගැන්වීම් ප්‍රබල ලෙස බලපෑම් කරනවා දේශපාලන ව්‍යවහාරික වශයෙන් ඉගෙන ගැනීම සඳහා. එතන අපි කතා කළා පවුල ප්‍රබල සාධකයක් ලෙස අපි පැහැදිලි කළා. ඊට අමතරව ජනමාධ්‍ය ප්‍රබල සාධකයක් ලෙස පැහැදිලි කළා. ඒ වගේම ආගම ප්‍රබල සාධකයක් ලෙස අපිට පැහැදිලි කියන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ විදිහට. අප අවසාන වශයෙන් ගත්තොත් එහෙම මේ නෑ හිතවතුන් ඒ වගේම අසල්වැසියන්ගෙන් මිනිසුන් ව්‍යවහාරික වශයෙන් දේශපාලනය ඉගෙන ගන්නවා කියන එක හතර ගන්න පුළුවන්. දැන් තමාගේ නෑදෑයෝ, තමාගේ හිතවතුන්, ඒ වගේම තමාගේ අසල්වැසි ප්‍රජාව, ඒගොල්ලෝ එක්ක ඒක සමවයස් කණ්ඩායම් අපිට ප්‍රබල ලෙස දේශපාලන ව්‍යවහාරික වශයෙන් අධ්‍යයනය කරගන්න, ඒ වගේම ඒ සාධනය කරගන්න ප්‍රබල දායකත්වයක් ඉටු කරනවා. අපිට පැහැදිලි මෙන්න මේ කියන සාධකයන්, මෙන්න මේ කියන සංකල්පයන් ප්‍රබල ලෙස දේශපාලන විඥානය සකස් කරන්න ව්‍යවහාරික වශයෙන් උදව් වෙනවා. දරුවන් අවධානය යොමු කළ යුතුයි. දැන් පවුල කියන සාධකය කොහොමද, ඒ තුලින් කොහොමද දේශපාලන ව්‍යවහාරික වශයෙන් අධ්‍යයනය කරන්නේ? ඒ වගේම ජනමාධ්‍ය තුලින් කොහොමද ව්‍යවහාරික වශයෙන් දේශපාලනය හදාරන්නේ සහ ඒ අදහස් මේ එකතු කරගන්නේ? ආගම තුලින් කොහොමද දේශපාලන විඥානය ලබන්නේ? ඒ වගේම නෑහිතවතුන් අසල්වැසියන්ගෙන් කොහොමද දේශපාලන විඥානය ලබන්නේ කියලා. මෙන්න මේ විදිහට මෙන්න මේ කාරණා ටික ඔබ පැහැදිලි කරගන්න. එහෙනම් අපි ගෝවා දේශපාලන ශාස්ත්‍රීය ලෙස හැදෑරීම තුළදී ප්‍රධාන අර්ථකථනයන් දෙකක් පිළිබඳව අවධානය යොමු කරනවායි කියලා. ඒකක් තමයි දැන් ව්‍යවහාරික වශයෙන් ඒ ලබන අවබෝධය. ඒ වගේම දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය වශයෙන් ලබන අවබෝධය කියලා. ඒත් අපි පළවන කියන මේ අර්ථකථනය කතා කරලා ඉවරයි. දැන් දරුවන්ට පැහැදිලි වෙන්න ඕනේ කොහොමද දේශපාලන ව්‍යවහාරික වශයෙන් අධ්‍යයනය කරන්නේ කියන එක පිළිබඳව ඒ ඌ සාධකයේ පිළිබඳව. අපි ඒක නිමා කරනවා. අපි ඊළඟට හැරෙන්නේ දේශපාලනය පිළිබඳ හදාරන අනෙක් අර්ථය වන්නේ මේ ශාස්ත්‍රීය වශයෙන් කොහොමද දේශපාලනය අධ්‍යයනය කරන්නේ? ශාස්ත්‍රීය භාවිතයක් ලෙස කොහොමද දේශපාලනය ඉගෙන ගන්න කියන එක. දැන් මේ පිළිබඳව අපි අවධානය යොමු කරමු. එතකොට දරුවන් දන්නවා දැන් දේශපාලනයේ ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනය කරන්නේ ආරම්භ කරන්නේ ග්‍රීක යුගයේ ඉඳලා. ඒතර ග්‍රීක යුගයේ තමයි මේකට ලොකු පසුබිමක් ලබා දෙන්නේ. අපි පැහැදිලි කරලා තියෙනවා මීට කලින් පාඩම් වලදී ප්ලේටෝලා, ඒ වගේම සොක්‍රටිස්, ඇරිස්ටෝටල් මේගොල්ලන්ගේ අදහස් පදනම් කොට රෝම යුගය, ඊට පස්සේ ග්‍රීක යුගයෙන් පස්සේ රෝම යුගය, මධ්‍යතන යුගය, නූතන යුගය, දැන් අපි කතා කරන පශ්චාත් නූතන අවධිය දක්වා දේශපාලනයේ ශාස්ත්‍රීය හැදෑරීමක් සිදු කරනු ලබනවා. ඒත් අපි දේශපාලනීය ඒ ශාස්ත්‍රීය හැදෑරීම තුළින් අපි සිදු කරන්නේ කුමක්ද කියන එක. දැන් මම පශ්චාත්මක ස්වභාවයෙන් ඔබෙන් ඇහුවොත් එහෙම ශාස්ත්‍රීය ලෙස දේශපාලනය හදාරන්නේ කොහොමද? ශාස්ත්‍රීය ලෙස දේශපාලනය අධ්‍යයනය කරන්නේ කෙසේද? යන්න පිළිබඳව අපි ඔබගේ විමසීමක් කළොත් ඔබ දෙන පිළිතුර කුමක්ද? අන්න එකයි වඩා වැදගත් වෙන්නේ. එහෙනම් මතක තියාගන්න දරුවනි, දේශපාලනීය ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය කිරීම සිදු කරන්නේ විද්‍යාත්මකව. දේශපාලනයේ ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය සිදු කරන්නේ කොහොමද? විද්‍යාත්මක ක්‍රම භාවිතයෙන්. අපි කියනවා විද්‍යාත්මක ක්‍රමය කියලා. විද්‍යාත්මක ක්‍රමවේදය භාවිතා කරලා කියලා. මොකද්ද විද්‍යාත්මක ක්‍රමවේදය කියලා කියන්නේ? මේක දැන් වැඩසටහන අද විතරක් බලන අපගේ ප්‍රේක්ෂකයන්ට ඒ වගේම දරුවන්ට සමහර විට විද්‍යාත්මක ක්‍රමයේ ගැටලුවක් තියෙනවා නම් නැවතත් බලන්න. මීට කලින් වැඩසටහන් වල පැහැදිලි කරලා තියෙනවා අපගේ YouTube channel එක තුල පැහැදිලි කරලා තියෙනවා මොකක්ද විද්‍යාත්මක ක්‍රමවේදය කියන්නේ. විද්‍යාත්මක ක්‍රමවේදය පැහැදිලි කරොත් ඒ කියන්නේ අපගේ දත් එක් රැස් කිරීම, පිළිවෙලකට යා කිරීම, වර්ග කිරීම, නිරීක්ෂණය කිරීම, විශ්ලේෂණය කිරීම, අවසන් වශයෙන් ලබා ගන්නව නිගමන ලබා ගැනීම කියන අර පිළිවෙලකට සිදු කරන ලබන අධ්‍යයනයන් තුළින් අධ්‍යයනය කිරීම තමයි තාම සරලව අපි විද්‍යාත්මක ක්‍රමවේදය කියලා කියන්නේ. එහෙනම් ශාස්ත්‍රීය ලෙස දේශපාලනයේ අධ්‍යයනය කිරීමේදී අපි යොදාගන්නේ කුමක්ද? විද්‍යාත්මක ක්‍රමවේදය. එහෙනම් විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිතයට අරගෙන දේශපාලනය අධ්‍යයනය කිරීම හැදෑරීම තමයි අපි කියන්නේ මොකක් කියලාද? විද්‍යාත්මක එහෙම නැත්නම් ශාස්ත්‍රීය ලෙස දේශපාලනය ඉගෙන ගන්නවා කියන්නේ. එය අපි කලින් සඳහන් කරමු ව්‍යවහාරික වශයෙන් අධ්‍යයනය කරනු ලබන ක්‍රමයට වඩා විනාශ වෙන බව හඳුනා ගන්න පුළුවන්. එහෙනම් ඔබට පැහැදිලි දැන් දේශපාලනය ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය කරනවා කියලා කියන්නේ කුමක්ද? දේශපාලනයේ ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය කරනවා කියලා කියන්නේ මොකක්ද? ඊටා විධිමත් ලෙස විද්‍යාත්මක ක්‍රමවේදයන් භාවිතයට ගනිමින් අර අපි කියපු විදිහට දේශපාලනය අධ්‍යයනය කිරීම. එතකොට මේ දේශපාලනයේ ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය කිරීමේදී දරුවනි තමයි වැදගත් ප්‍රපංචයන් ගන්නවා කියන අපි අවධානය. අපි ඒවට කියනවා දේශපාලන පැතිකඩ කියලා. අපි ඒවට කියනවා දේශපාලන පැතිකඩ කියලා. දේශපාලන පැතිකඩ. දේශපාලන පැතිකඩ කියලා අපි සරලව හඳුන්වන්නේ දේශපාලන වශයෙන් පවතින විවිධ ප්‍රපංචයන්.
දේශපාලන වශයෙන් පාදන විවිධ සාධකයන් තාම සරලව ගත්තොත් ඒ දේශපාලන ප්‍රපංචයන් අපි දේශපාලන පැතිකඩ ලෙස හඳුන්වනවා. දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය අධ්‍යයනය කිරීමේදී මෙන්න මේ දේශපාලන පැතිකඩයන් පිළිබඳ අවධානය යොමු කරනවා. හොඳට දැනගන්න ඕනේ පිළිබඳව. මොනවද දේශපාලන පැතිකඩයන් කියලා අපිට ගන්න පුළුවන් වෙන්නේ. අපි ගන්න එකක් තමයි අපි පළවෙනි කතාවම දේශපාලන ආයතන කියලා පද්ධතියක් තියෙනවා. ඒ වගේම දේශපාලන භාවිත කියලා පද්ධතියක් තියෙනවා. ආණ්ඩුකරණය කියලා ක්‍රියාවලියක් තියෙනවා. ඒ වගේම අපිට ගන්න පුළුවන් දේශපාලන මතවාද ගන්න පුළුවන්. ඒ වගේ දේශපාලන චර්යාව කියලා මෙන්න මේ පහ හොඳට මතක තියාගන්න ඕනේ. දරුවන්ට මතකයි දේශපාලන පැතිකඩයන් අපි කීපයක් මේ විදිහට හඳුන්වලා දෙනවා. එකක් තමයි අපි පැහැදිලි කරේ දේශපාලන ආයතන, ඒ වගේම අපිට දේශපාලන භාවිත, ආණ්ඩුකරණය, දේශපාලන චර්යාව සහ දේශපාලන මතවාද කියලා. මෙන්න මේ පහ තමයි දේශපාලන ශාස්ත්‍රීය හැදෑරීමේදී අපි අවධානය භාජනය කරන්නේ අධ්‍යයනය කරන්නේ. මේ පළවෙනි දේශපාලන පැතිකඩ ගත්තොත් අපි කියනවා දේශපාලන ආයතනයන් කියලා. මොනවද දේශපාලන ආයතනයන්? දරුවන් හඳුනනවා. ව්‍යවසාදායකීය, විධායකීය, අධිකරණීය තාවදගත්. ඊළඟටව නිල බල පැලැන්තිය. අපි ගන්නවා පළාත් පාලන ආයතන පද්ධති. ඒ වගේ අධිකරණ පද්ධති අපි අහලා තියෙනවා. නීති පද්ධති තම සරලව අපි ගත්තාම අන්න ඒ වගේ ආයතනය අපි කියනවා මොකක්ද කියලා දේශපාලන ආයතනයන් කියලා. අපි මේ දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය අධ්‍යයනය කරද්දී අන්න ඒවා ගැන අවධානය යොමු කරනවා. ඊට අමතරව අපි කතා කරලා දේශපාලන භාවිත, දේශපාලන වශයෙන් බාහිර උදාහරණයකට නියෝජන ක්‍රමයන්, මැතිවරණ ක්‍රියාවලිය, අන්න ඒ වගේ අපි කතා කරන දේශපාලන ඒ භාවිතයන් පිළිබඳව අපි කරුණු අධ්‍යයනය කරන දේශපාලන භාවිත දෙකයි. ඊට අමතරව ආණ්ඩුකරණය. මොකක්ද ආණ්ඩුකරණය කියලා කියන්නේ? ආණ්ඩුකරණය කියලා කියන්නේ දැන් දේශපාලන ඒ ක්‍රියාවලිය තුළ මහජනතාව විසින් ජනතා නියෝජිතයන් තෝරාගෙන නියෝජ්‍ය ප්‍රධානවාදයේ යටතේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කර ගන්නවා. ඒ ජනතාවගේ අවශ්‍යතා ඉටු කර ගැනීමේ ක්‍රියාවලිය ජනතා නියෝජිතයන්ගේ මාර්ගයෙන් අපි කියනවා ආණ්ඩුකරණය කියලා. ඒ ආණ්ඩුකරණ ක්‍රියාවලිය සිදුවන්නේ මොනවද දරුවනි? අපි ගන්නවා නීති සකස් කරන්නේ, අපි ගන්නවා නීති සම්පාදනය කිරීම, ප්‍රතිපත්ති සම්පාදනය කිරීම, ඒ නීති ප්‍රතිපත්ති ජනතාව කරා ගෙන යාම, ජනාධිපති වැඩපිළිවෙල අපි සරලව කියන කුමක් කියලාද දේශපාලන වශයෙන් අපි ගන්න ආණ්ඩුකරණ ක්‍රියාවලිය කියලා. තුනයි. ඊට අමතරව අපි කතා කරන දේ අපි ගන්නවා දේශපාලන වශයෙන් අපි ගන්න දේශපාලන චර්යාව. දැන් මිනිස්සු දේශපාලන වශයෙන් හැසිරෙන්නේ කොහොමද කියන එක අපි අධ්‍යයනය කරනවා. ඡන්දය ප්‍රකාශ කරන ආකාරය, ආණ්ඩු විශ්ලේෂණය කරන ආකාරය, ඒ වගේම මැතිවරණ වල ක්‍රියාවලිය නිරෝධන ආකාරය, ප්‍රචාරණය කරන ආකාරය, යනාදී වශයෙන් විවිධ දේශපාලන ක්‍රියාකාරීත්වය අපි ගන්න දේශපාලන චර්යාව අපි ඒක අධ්‍යයනය කරනවා. හතරයි. ආසන වශයෙන් දේශපාලන පැතිකඩ අපි කතා කරන්නේ දේශපාලන මතවාද, සමාජීය ආණ්ඩුව, ඒ වගේ පිළිබඳව විවිධ සමාජයේ සමස්ත සමාජයේ විසින් ඒ වගේම සමාජයේ යම් කොටසක් විසින් පිළිගත්තු යම්කිසි ඒකී අදහස් මාලාවක් අපි කියනවා දේශපාලන මතවාදයන් කියලා. අපි ලිබරල් වාදය, සමාජවාදය, ඒ වගේ ඒ දරුවන් අහලා තියෙන ඒ දේශපාලන මතවාද පිළිබඳව අවධානය යොමු කිරීම සිදු කරනවා. එහෙනම් අපිට පැහැදිලි දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය අධ්‍යයනය කිරීමේදී දේශපාලන පැතිකඩ යොදා ගන්නවා. ඒ දේශපාලන පැතිකඩයන් අපි කීපයක් කතා කළා. අපි කව දේශපාලන වශයෙන් අපි ගත්ත දේශපාලන ආයතන මතක තියාගන්න හොඳට. ඒ වගේම අපි ගත්තා දේශපාලන මතවාද, දේශපාලන භාවිත, ආණ්ඩුකරණය, ඒ වගේම දේශපාලන චර්යාව යනාදී මේ පැතිකඩයන් පිළිබඳව අවධානය යොමු කිරීම සිදු කරන්නේ ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනය කරද්දී. එහෙමනම් ශාස්ත්‍රීය වශයෙන් දේශපාලන අධ්‍යයනය කිරීමේදී විද්‍යාත්මක ක්‍රම යොදාගෙන යම් දේශපාලන ගැටලු පිළිබඳව අධ්‍යයනය කරන්නේ. දැන් අපි ගත්තොත් එහෙම අපි විවාහරික වශයෙන් දේශපාලන අධ්‍යයනය කිරීමේදී අපි කියනවා කාන්තාවට දේශපාලනය කළ හැකිද? උදාහරණයක් ඇරෙන්න. අපි සමාජගත වෙලා තියෙනවා පවුල තුල, ජනමාධ්‍ය තුල, ආගම තුල සමහර ආගම් තුල ඉස්සින්ව දේශපාලන ගැනීමේ ක්‍රියාවලිය දැන් අපි ඉස්ලාම් ආගම් තුල වගේ ඒ අරාබි කරය තුල ඉස්සින්ගේ දේශපාලනය බොහොම අඩුයි. නමුත් දැන් ඒ නිසා අපි දැන් සමාජගත වෙලා තියෙන ඉස්සින්ට දේශපාලනය කරන්න බෑ කියලා. එතකොට ව්‍යවහාරික වශයෙන් අපි කියනවා ඔව් පවුලෙන් කිව්වා දැන් මේ ආගම සහ සදාචාරය තුල කියනවා මේ කාන්තාව දේශපාලනය කරන්න බෑ. අපි කතා කරලා ඉවර එතනින් ව්‍යවහාරික දේශපාලනය තුල. නමුත් ශාස්ත්‍රීය දේශපාලනය අපි එහෙම කරන්නේ. අපි විද්‍යාත්මකව දරුවෝනි අධ්‍යයනය කරනවා. ඇත්තම කාන්තාව දේශපාලනය කරන්න බැයිද? කොහොමද? දත් එක්රැස් කරලා පිළිවෙලට යා කරලා වර කරලා නිරීක්ෂණය කරලා අපි නිගමනය කරනවා ඇත්තම කාන්තාව දේශපාලන ක්‍රියාවලිය අපහසුද කියන එක පිළිබඳව විද්‍යාත්මකව හදාරන්න. ඔබට පැහැදිලි ආගම දේශපාලනට බලපානවද, කුලයේ දේශපාලනට බලපානවද කියලා අර ව්‍යවහාරික දේශපාලනය තුළ තියෙන සම්ප්‍රදායික අදහස් ආයෙ මෙතන ප්‍රශ්න කරේ ලක් කරනවා. ඔබට පැහැදිලි වෙනවා. අන්න විද්‍යාත්මකව අපි අධ්‍යයනය කරන්නේ ශාස්ත්‍රීය අධ්‍යයන ක්‍රමයේදී තුළ. ඒ වගේම අපි පැහැදිලි කළා මේ ශාස්ත්‍රීය දේශපාලන අධ්‍යයනය කරද්දී දේශපාලන පැතිකඩ වැදගත් වෙනවා. පැතිකඩ පිළිබඳවයි අපි පහක් පිළිබඳව පැහැදිලි කරා අධ්‍යයනය කරන්නේ. එහෙනම් ඔබ දැන් අපි මේ අවසානයේ කරා ගමන් කරන මේ වැඩසටහන තුළ
අපි කතා කරේ දේශපාලන ශාස්ත්‍රය සාධාරණේ කොහොමද? ඒ ශාස්ත්‍රය සාධාරීව සම්බන්ධව කතා කිරීමේදී අපි අර්ථකථනයන් දෙකක් ගැන කතා කරා දේශපාලන අධ්‍යයනය සම්බන්ධව ව්‍යවහාරික වශයෙන් මිනිසුන් දේශපාලනය මේ විදිහට අධ්‍යයනය කරනවා පෞල ජනමාධ්‍ය ආගම සහ න්‍යායීය අසලසියන් තුලින් ඒ වගේම ශාස්ත්‍රීය දේශපාලනය අධ්‍යයනය කරනවා හදාරනවා විද්‍යාත්මක ක්‍රමයේ සහ දේශපාලන පැතිකඩ ආශ්‍රයෙන් කියන එක. ඉතින් අපිට පැහැදිලි දේශපාලන ශාස්ත්‍රීය හැදෑරීම කියන කරුණවලදී අප අවධානය යොමු කළ යුත්තේ ඔබ අවධානය යොමු කළ යුත්තේ මෙන්න මේ සාධකයන් පිළිබඳව විශේෂයෙන් මතක තියාගන්න විවහාරික ඥානයක් වශයෙන් ලබන අවබෝධය ඒ වගේම ශාස්ත්‍රීය වශයෙන් ලබන අවබෝධය කියන ඒ ක්‍රමවේද දෙක සහ දේශපාලන පැතිකඩ පිළිබඳව ඔබ අනිවාර්යයෙන්ම විෂය නිර්දේශානුකූලව අධ්‍යයනය කළ යුතුයි සහ ඔබෙන් මේ ගැටලුවක් විභාගයට ඇහුවොතින් ඔබ ඒ පිළිතුරු සකස් කරද්දී ඔබ ඒ හඳුනා ගන්න ඕනේ. විශේෂයෙන් පිළිතුරු සකස් කරද්දී ඔබ දැනගන්න ඕනේ හැඳින්වීමක් පළවෙනියට ලියවිය යුතුයි. ප්‍රවේශයේ ලකුණු දෙනවා. දැන් 20ක ප්‍රශ්නයකට මුළු 20ක ලකුණු 20ක රචනා ප්‍රශ්නයකට බොහෝ විට ලකුණු 3ක් මේ හිමි වෙනවා ප්‍රවේශයට. ඒ වගේම අවසාන නිගමනයක් ඔබ තියන්න ඕනේ. නිගමනයට හිමි වෙනවා තව ලකුණු 3ක්. ඒක ලකුණු 6යි. ඒතකොට 20 ලකුණු 6ක් ඔබ අරගෙන ඔබට ගන්න තියෙන ලකුණු 14යි. ඒ 14 ගන්නේ ඔබ මේ විෂය දැනුම කොටසට. ඔබ බොහෝ විට කරන්නේ විෂය දැනුම සඳහා මෙන්න මේ කොටස දාක් ලියනවා. ඒතර ඔබට විභාගයේදී ආචාර්ය පිරිනමන්නේ ලකුණු 14න් ලැබෙන ලකුණකුයි. ඔබ මේ සියලු දේවල් ලස්සන ලියලත් නැහැ, පැහැදිලිව ලියලත් නැහැ. ඒ නිසා 14න් ලකුණු 10ක් විතර හම්බ වෙනවා. ඒතර 20ෙමුත් ලකුණු 10ට තව ආරම්භයක් නැහැ, අවසානිකුත් නැති නිසා. ඒ නිසා සියලුම දරුවන් අවධානය යොමු කරන්න ප්‍රවේශයක් තියෙන්න ඕනේ, න්‍යායාත්මක සහ ප්‍රායෝගික කරව තියෙන්න ඕනේ, අවසන් නිගමනයක් තියෙන්න ඕනේ. එය මේ පාඩම තුල ඔබ පැහැදිලි කළා. මේ වගේ ප්‍රවේශයකින් මේ වගේ අධ්‍යයන කොටසකින් ඔබට ගැටලුවක් ආවොත් මුහුණ යුතු යන්න ඒ ආකාරයටයි. එහෙනම් අපි දේශපාලන විද්‍යාව මීට පෙර අපි කතා කරන වැඩසටහන් වලදී දේශපාලන විද්‍යාවේ ඒ ස්වභාවය, ඒ වගේම දේශපාලන විද්‍යාව සම්බන්ධව දේශපාලන සහ දේශපාලන විද්‍යාව අතර තියෙන මේ සම්බන්ධතාවය, ඒ වගේම තුන්වෙනි පාරවල ලෙසයි අපි ශාස්ත්‍රීය ලෙස හැදෑරීම සිදු කළේ. අපි ඉදිරි වැඩසටහන් වලදී දේශපාලන විද්‍යාව අධ්‍යයනය සඳහා තියෙන ප්‍රවේශයන් පිළිබඳව කෙටි හැඳින්වීමක් කරනවා. ඔබ හුදෙක් මතක තියාගත යුතුයි මේ අප සරලව හඳුන්වන වැඩසටහනක් පමණයි. මේ සම්බන්ධව මතකයේ අවදි කරන්න ඔබ ගෙදර නිවසේ සැදී සිටින නිසා ඒකට ප්‍රයෝජනයක් වශයෙන් ඔබගේ ආචාර්යවරු පාසලේදී ඔබට මීට වඩා මේ කරුණු පිළිබඳව අවධාරණය කරලා තියෙනවා. දැන් 12 දරුවෝ සහ 13 දරුවෝ මේව ගොඩක් අධ්‍යයනය කරලා තියෙන්නේ. ඒ නිසා අපි නිමාවකට වැඩසටහන ගෙනිනවා. මේ සියලු කරුණු මතක තියාගෙන ඔබ වැඩසටහන් නරඹන්න ඔබගේ යහළුවන්ට මිතුරන්ට මේ ගැන මේ අපගේ channel එක පිළිබඳව වැඩසටහන් පිළිබඳව ඔබ දැනුවත් කරන්න. ඒ වගේ ඔබගේ අදහස් අප වෙත එවන්න. ඊ සියලු කරුණු ඔබ සැලකිලිටගෙන ඉදිරියේදී ඔබගේ දේශපාලන විද්‍යාව සම්බන්ධව විභාගයේ පැවැත්වේවි. ඒ විට මේ කරුණු ඇතුළත් කරගෙන ඔබගේ විභාගය ජයග්‍රහණය කරගන්න. ඒ නිසා අප මේ වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා අපිට සහාය වුණ අපේ කාර්ය මණ්ඩලයටත් ඒ වගේම අපගේ අනිකුත් ආචාර්ය මණ්ඩලයට සහ අපගේ මේ අපේ හලාවත නගරයේ සහ ආශ්‍රිත ප්‍රදේශවල අපි පුත්තලන් දිස්ත්‍රික්කයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඒ මගේ මේ දරුවන්ට මගේ ආයතනවල මගේ පෞද්ගලික ආයතන හලාවත ශිල්ප ආයතනයේ ඒ දරුවන්ට අපි මතක් කරනවා. ඒ දරුවන්ව අපිට දිරිගැන්වීම සම්බන්ධව ඒ වගේම අපගේ හලාවත කාමෙල් බාලිකාවේ අපේ ශිෂ්‍යාවියන් බොහොම ආදරෙන් අපි සිහිපත් කරනවා. ඒ අපිට ධෛර්ය සපයන. එහෙනම් අපිට නිමාවකට කරා ගමන් කරනවා. ඔබ මේ වැඩසටහන් සම්බන්ධව අප වෙත යොමු කරන්න, අපිට අදහස් ඉදිරිපත් කරන්න. අප ඉදිරියේදී මේ ඒකකයේම තවත් වැඩසටහනකින් හමු වෙමු. ඔබ සියලු දෙනාට සුබ දවසක්.